ආයිබෝන් සිලොන් නැග්‍රී අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ හොඳම ශක්ති ජනක පානය තේ සහ කෝපි කියලා. මොකද අපි උදේට හවසට වැඩිපුරම තේ තමයි පානය කරන්නේ. අපේ පැරණි අය තේ කෝපි වෙනුවට ගොඩාක් හොඳ ගුණදායක ඖෂධීය පානයක් පාවිච්චි කරේ. ඒවා තමයි මොනවද ඔබ දන්නවද? ඒ තමයි රණවරා කියන්නේ. රණවරා මල් තම්බලා තමයි තේ වෙනුවට පාවිච්චි කරේ. අපිට මතක ඇති ගමනක් බිමන කියන වන්දනා ගමනක් යනකොට ඈත ප්‍රදේශවලට යනකොට තේ බොන තැන්වල කෑම කඩවල ළඟ හිටව තියලා තියෙන මුට්ටියක් තම්බලා පොල් කට්ටකට හකුරු කෑල්ලකුත් එක්ක දෙනවා. මේ රණවරා මල් කෝපයක් කියන පොල් කට්ටකට තමයි දෙන්නේ. ඒක ඊටමත් රසවත් හකුරු කෑල්ලක් එක්ක තමයි බොන්නේ. ඒ රසවත් වගේම තමයි ඒක හොඳ ඖෂධීය පානයක්. ඒ නිසාම තමයි අතීතයේ අය ලෙඩ රෝග වලින් වැළකීලා හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව ජීවත් වුණේ කාලය ගත කළේ. ඒ නිසා අදටත් අපට ඒක ඉතාමත් වටිනවා මේ ඖෂධීය රණවර ශාකය. අන්න ඒ රණවර ශාකය ගැන තමයි ඔබව මේ දැනුවත් කරන්න අපි මේ වැඩසටහන ඉදිරිපත් කරන්නේ. පැබේසියේ කුලයට අයත් රණවර ශාකය වැඩිපුරම හොඳින්ම වැවෙන්නේ වියලි කලාපයේ. ඒ කියන්නේ වනාන්තර ප්‍රදේශවල, කටු කැල ප්‍රදේශවල, තදින් සූර්යාලෝකයේ වැටෙන ප්‍රදේශවල තමයි රණවර පඳුරු වශයෙන් ඉතාමත් අලංකාරයට වෙනවා. මල් පිපුණාම පලාතම ලස්සනයි. ඒ වගේම තමයි මලේ පොඩි සුවඳක් එනවා, බඹරු වෙනවා, හරියට මීමැස්සෝ වෙනවා. මීමැස්සන්ගෙත් හොඳම ආහාර මීපැණි යොදා ගන්න මේ ශාකය ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා රණවර ශාකය ඉතාමත් අති විශිෂ්ට ගුණයෙන් යුතු ශාකයක් තමයි. ඒ වගේම තමයි රණවර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි මේ නියම රණවර වර්ගය තමයි අපි මල් සහ කොළ මැල්ලුමට ගන්න. ඒ වගේම තමයි තම්බලා බොන්න ගන්න. විශේෂත්වයක් තියෙනවා රණවර ගහේ පස් පංගුවම ඖෂධ ගුණයෙන් පිරිපුන්. ඒ නිසා පස් පංගුවම ආයුර්වේදයේදී වගේම අපි සාමාන්‍ය පාවිච්චියේදී අපි යොදා ගන්නවා. ඔබ රණවර මල් දැකලා තියෙනවද? ඈත අතීතයේ ගැමියන්ගේ විවාහය සඳහන් වෙනවා වසර 3ක් එක දිගටම රණවර මල් පානය කළොත් ඒ මලේ පාටටම ඔබගේ සමේ වර්ණයත් හැරෙනවා කියලා. ඒ ගැමියන් අතර තියෙන ඊටමත් ප්‍රකට කරන මොකද සමරුව රැක ගන්න නම් රණවර මල් පානය ඊටම අතිවිශිෂ්ටයි. එනිසායි ඒ විවාහය සඳහන් වෙන්නේ. රණවර ශාකය මල තම්බලා වියලලා තම්බලා බොනවා වගේම තමයි මල් පෙති සලාදයක් වශයෙන් හදලා ලූණු මිරිස් දාලා කපලා අරගෙන පෙති ටික සලාදයක් වශයෙන් හදලා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි බීජ ඊටමත් වටිනවා. බීජ වේලලා කෝපි වගේ කුඩු කරලා බොන්නත් පුළුවන්. ඊටමත් ගුණවත් පානයක් තමයි රණවර බීජ පානය. ඒ වගේම තමයි කොළ මැල්ලුම ඉතාමත් අති විශිෂ්ට රසයකින් යුක්තයි. මොකද සලාදයක් වගේම මැල්ලුම හදලා ගන්න පුළුවන් රණවර කොළ ඉතාමත් ඖෂධීය ගුණයෙන් පිරිපුන් රණවර ශාකයේ මුල් පොතු ඒ වගේම තමයි කඳ කැබලි ආයුර්වේදයේදී ඖෂධ වට්ටෝරු වලට යොදා ගන්න අතර කොළ ඉතාමත් හොඳයි. කොළ කැඳ වලට ගන්නවා නම් ඉතාමත් ගුණවත්. අපි මේවා මල් තම්බලා බීවත් නැත්නම් සලාද වශයෙන් කොළ ගත්තත් මල් කොච්චර මොන දේ අපි පාවිච්චි කරත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මොනවද ඇත්තටම මේකෙන් අපේ ශරීරයට තියෙන ගුණ අගුණ මොනවා සඳහාද ඇත්තටම මේක අපේ ශරීරයට වැදගත් වන්නේ. සෙම රෝග සහ පිත් රෝග නසන්නට ඊටමත් හැකියාවක් තියෙනවා මේ රණවර ගහේ පස්පංගුවටම. ඒ නිසා ඊටමත් හොඳයි සෙම සහ පිත් රෝග තියෙන අයට ගොඩාක් හොඳ වටිනා ඖෂධයක්. ඒ වගේම තමයි ශරීරය සිසිල් කිරීමට වගේම විඩාව දුරු කරන්නත් ශරීරය පැහැපත් කරන්නට රණවර මල් වලට වගේම කොළ වලටත් විශේෂ හැකියාවක් තියෙනවා. රණවර මල් සහ පත්‍ර දද කුෂ්ඨ වලට වගේම පණු රෝග වලටත් ඊටමත් ගුණදායකයි. අපි හැමෝටම මොකද බාල මාළු හැමෝටම එක හා සමානවම. ඒ වගේම තමයි අපේ මුඛයේ ඇතිවන තුවාල වලට වගේම දියවැඩියා රෝගීන්ටත් ඊටමත් යහපත්. මොකද මේ කොළ වගේම මල් තැඹුම ඊටමත් ගුණදායකයි හැම දිනාටම. ඒ කියන්නේ පොදුවේ බැලුවොත් එහෙම මුළු ගහේ පස්පංගුවම ඊටමත් අපේ සියලුම රෝග සඳහා ඊටමත් යෝග්‍යයි. මොකද මේක ස්වභාවිකව වැවෙන ශාකයක් නිසා. ඒ වගේම තමයි ඖෂධ ගුණයෙන් පිරිපුන් නිසා අපේ ගෙදරට අපට තේ වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් නම් මේ රණවර ශාකය අපි හැමෝටම ඊටමත් හොඳයි. මොකද කිසිම වසවිස නැතුව තමයි මේ රණවර වනයේ හැදෙන්නේ. ඒ කියන්නේ පිටිසර ගම්මානවල හැමතැනම තියෙනවා. අපිට පුළුවන් අත්තක් හරි ගෙනල්ලා මේක පැල කරලා අපේ ගෙවත්තේ අවුවල තියෙන තැනක. ඒ කියන්නේ ගෙවතු වල දැන් අලංකාරය සඳහා වවන. මොකද ඊටමත් මල් අලංකාරයි මේක. ඒ වගේම පත්‍රත් අලංකාරයි. ඒ නිසා අපිට අපේ ගෙවත්ත අලංකාර කටයුතු වලටත් රණවර ශාකය ගුණදායක වගේම අලංකාරයටත් එකතු කරගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි අක්ෂි රෝග, අතිසාරය, ඉදිමුම් ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට රණවර ශාකයේ කොළ, මුල්, ඒ වගේම තමයි පොතු ඇතුළු පස්පංගුවම භාවිතා කරනවා. තවත් විශේෂ හැකියාවක් තමයි රණවර මල් වලට වගේම කොළ වලට ශරීරයේ
රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව. ඒ ඊටමත් ලොකු ඖෂධ ගුණයක් තියෙනවා. ඒ නිසා රුධිරය පිරිසිදු කිරීමේ හැකියාව අතින් මේකට ඒ තියෙන ගුණය ඊටමත් අතිවිශිෂ්ටයි. අපි මුලින්ම කිව්වා රණවර වර්ග දෙකක් තියෙනවා කියලා. එකක් තමයි පාවිච්චි කරන්න ගන්නේ අපි ආහාරමය වශයෙන් සකසා ගන්න කියන්නේ එළවලු වාගේ නැත්නම් බීම හදන්න නැත්නම් තේ වාගේ පානය කරන්න ගන්නෙ. ඒ වගේ හොඳ රණවර විශේෂය තමයි. ඒ වගේම අපි පාවිච්චි නොකරන රණවර විශේෂයක් තියෙනවා. ඔබ මේ දෙක අඳුනා ගන්න පහසුයි. අපි කියන්නම් නියම රණවර පැලයක් පරිණත වෙද්දී. ඒ කියන්නේ මල් පිපෙන්න ඔන්න මෙන්න වෙද්දී රණවර සාකේ මෙන්න මේ කොළ අතර මේ කඳේ මේ වගේ කොළර එකක් එනවා. ඒක තමයි නියම රණවරයකේ විශේෂ ලක්ෂණයක් තමයි මේ වගේ පොඩි කොළ මේ කඳ දිගටම හිටිනවා. ඒ වගේම තමයි පොඩි කාලේ අපිට අඳුනා ගන්න බැරි වුණත් පොඩි කාලෙත් අඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම මේ රණවර පත්‍රයක කෙළවරේ මෙන්න මේ වගේ ඔබට දකින්න පුළුවන්ද බලන්න මේ පොඩි තුඩක් තියෙනවා. මේ තුඩ අපි දැන් පාවිච්චිට ගන්න මේ රණවරයකේ විතරයි තියෙන්නේ. අනිත් එකේ මේක දකින්නට නැහැ. නියම රණවරයකේ තමයි මෙන්න මේ තුඩක් තියෙන පොඩි කටුවක් වගේ. අනිත් එකේ ඔතන පොඩ්ඩක් බෙදිලා තියෙන්නේ කිසිම දෙයක් නැහැ. ඒකෙන් ඔබට පහසුවෙන් අඳුනා ගන්න පුළුවන්. පොඩි කාලෙත් මොකද මේ පොඩි පැලයක් ගත්තත් බීජ පැලයක් ගත්තත් ඒ බීජ පැලෙත් මේ වගේ කොලේ තියෙනවා කෙරවලේ පොඩි තුඩක් උඩට ඇවිල්ලා. ඒක නැත්නම් ඔබ ගන්න එපා වෙළඳපොලෙන් මිල දීලා ගන්නව නම් ඒ නියම රණවර නෙමෙයි නියම රණවරයකේ තමයි මේ වගේ පොඩි තුඩක් දකින්නට තියෙන්නේ. ඔබ කැමති නම් ඔබට අවශ්‍ය නම් රණවර නැත්නම් පැල කරගන්න ඔබේ ගහක් තියෙනවා නම් බීජ පැල කරගන්න පුළුවන් ඔබට. බීජ වැලි තමනක දාන්න පුළුවන්. විශේෂයෙන්ම බීජ ඉක්මනින් නරක් වෙන එකක් තමයි. මොකද ඉක්මනට ගුල්ල ගහනවා නැත්නම් සත්තු කනවා. මේක කරල වේලුණ ගමම්ම බාගෙට වේලෙදී අපි කඩලා අරගෙන පවනේ වේලා ගන්න පුළුවන් නම් තමයි සාර්ථකවම රණවර බීජ පැල කරගන්න පුළුවන්. නැත්නම් කරල ගොඩක් වේලිලා ඉවර වෙච්ච ගමන් බීජ ටික නරක් වෙලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි අපිට රණවර අත්තක් පැල කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද ලා හරිය ලපටි හරියෙන් අපි අතු කැල්ලක් කපා ගත්තොත් අපිට රණවර අතු පැලයකුත් හදා ගන්න පුළුවන්. අතු පැලයක් මල් වෙන ගහකින් හදාගත්තොත් ඔබට කෙටි කාලයකදී බඳුනක හිටවල හරි රණවර මල් ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. අපි බලමු එහෙනම් රණවර බීජ පැල කර ගන්නවා වගේම රණවර අතු කැල්ලක් කොහොමද පහසුවෙන් කපා හදාගන්නේ කියලා. ඔබට මේ ප්‍රදේශයේ නැත්නම් ඔබ කොහේ හරිදී දකින්න පුළුවන් රණවර ගහක් නැත්නම් ඈත ප්‍රදේශයකට යද්දී ඔබට පුළුවන් රණවර අතු කෑලි කපාගෙන ඉන්න මල් පීබිච්චා නෙවෙයි මල් එන්න ඔන්න මෙන්න තියෙන ටිකක් මෝරච්ච හරියෙන් කපාගෙන આવොත් ලපටි හරියට පස්සේ අපිට ඒක කප පොඩිවට හදා ගන්න පුළුවන්. එහෙනම් කෑල්ලක් අපිට පුළුවන් කපාගත්ත සැනින්ම වතුර ටිකක් කියලා shopping bag එකක දාලා ගැට ගහලා තියන්න වාතාශ්‍රය ඇතුල් වෙන්න පිටවීම වැළැක්වීම සඳහා. එතකොට ඒක වේලෙන්නේ නැහැ. ගෙදර ගෙනල්ලා අපිට පුළුවන් දවස් දෙකක් තියලා හරි අතු කෑල්ල නිවැරදි වාය කපලා අපිට හදා ගන්න. අපි බලමු එහෙම අත්තක් හම්බ වුණොත් ඔබට කොහොමද මේක පැල කරගන්නේ පහසුම විදිය අපි දැන් මේ සූදානම් වෙන්නේ ඒක කියලා දෙන්නයි. අපි පළවෙනිම මෙන්න මේ වගේ කෑල්ලක් කපාගෙන ආවත් ඇති. එක කෑල්ලක් ඔබ හැමතිස්සෙම ගන්න එපා. කෑලි කීපයක් කපන් එන්න එක පැලයක් පැල කරන්න එපා. පැල දෙක තුනක් හරි ඔබට පළවෙනිම හිටෙවොත් එකක් හරි පැල වෙනවා. මොකද පළවෙනිම හිටවන පැලේ සමහරලාට ඔබ එක පැලයක් හිටෙවොත් ඒක මැරෙන්න පුළුවන් මොනවා හරි හේතුවක් නිසා. අතු දෙක තුනක් හිටවන්න එකක් හරි පැල වෙනවා. ඒ නිසා අපි පළවෙනිම මෙන්න වගේ රණවර අත්තක් කපා ගන්නවා. කපාගෙන මේකේ පත්‍ර කීපයක් මෙහෙම භාගයට ඉවත් කරගන්න අවශ්‍යයි. මොකද පත්‍ර වැඩිපුර තිබුණොත් එහෙම මේක පැලවෙන්න කල් යනකොට මොකද මේක වියලෙනවා කියන්නේ උත්වේදනය පාලනය කරගන්න තමයි අපි මේ පත්‍ර ටිකක් ඉවත් කරගන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ මෝරගෙන තද මෝරච්ච හරියන්නේ නෙවෙයි මේ වගේ පුරුකක් ළඟින් කොලයක් වැටෙන තැනකින් කපලා මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් රණවර ගන්න ඉක්මනින් මුල්ලක් දාගන්න. ඊට පස්සේ අපි මේ බඳුනකට යට සිදුරු සහිත බඳුනක් මේ තියෙන්නේ. මේකට අපි මේ මතු පිටපස් කොටස් එකක් සහ වැලි කොටස් භාගයක් හොඳින් කලවම් කරලා හොඳට කලවම් කරලා අපි මේකට දැන් මේ පුරවලා තියලා තියෙන්නේ. පුරවලා මේක දැන් ගානට තද කරලා තියෙනවා. ජලය දමලා මේකට තියෙන්නේ. නැවත ජලය අපි එකතු කරන්න නිසා දැම්මම ජලය දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි මේක හරි මැදින් සිදුරක් අඟල් එකහමාරක් විතර ගැඹුරට අඟලක් එකහමාරක් ගැඹුරට මේ වගේ සිදුරක් හදා ගන්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් මේ මුල්ලද්දන හෝමෝන් අපි රසායනික දේවල් පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා අපි මේක මේ ස්වභාවික හොඳ මුල්ලද්දන හෝමෝනයක් තමයි කොමාරිකා. මෙන්න මේ කොමාරිකා කැලේ අපි අඟලක් එකහමාරක් යන හොඳට මේ ජෙල් එක ආලේප කරනවා. මේ වගේ ආලේප කරලා අපි මේ හදාගත් සිදුරට මේක ප්‍රවේශයෙන් තියන්න ඕන. මේකෙන් කොයි වෙලේවත් අනින්න එපා. අපිට ඒ සිදුරටම තියලා අපිට මේක හොඳින් තද කරගන්න පුළුවන් මෙන්න මේ වගේ. හරි පහසුයි. ඉන්පස්සේ අපි ජලය එකතු කරන්නේ නැහැ මේකට. අපි ඊට පස්සේ මේක ප්‍රොපගේටරයක් වශයෙන් වහලා තියාගන්න ඕනේ. මොකද මේ තියෙන උෂ්ණත්වයට තමයි මේක පැලවෙන්නේ. ඊට පස්සේ මේ වගේ බෑග් එකක් අරගෙන අපිට පුළුවන් මේක බෑග් එකකට දාලා මේකෙන් වහලා තියන්න. මේක ගානට තියෙනවා. නැත්නම් මේක ලොකු බෑග් එකක් නම් අපිට මේක මේ වගේ දාලා පුළුවන් රබර් බෑන්ඩ් එකක් හරි නැත්නම් පටි කෑල්ලකින් හරි වාතාශ්‍රය ඇතුල් වීම සහ පිටවීම වළක්වන්න අපි ගැට ගහලා තියාගන්න ඕනේ. මේකට දැන් අපිට එහෙම අවශ්‍ය නැහැ. මේක ගානට යන නිසා මෙන්න මෙහෙම තියලා තියන්න පුළුවන්. ඊට පස්සේ මෙහෙමම සති දෙකක් පමණ වහලා තියන්න. මේක තියන්න ඕන අපි
ආලෝකයේ තියෙන තැනක සූර්යාලෝකයේ වැටෙන තැනක තියන්න එපා කෙලින්ම ආලෝකයේ තියෙන තැනක හෙවණක තියලා තියන්න. ඊට පස්සේ සති දෙකකින් පස්සේ මේක නැවත ගලවලා බලන්න. ජලය මදි නම් ජලය සුවල්පයක් එකතු කරලා නැවතත් මේ වාගේ වහලා තියන්න. සති 3ක් 4ක් යනකොට රණවරාත්ත මුල් දාන දලු දාලා එනකොට ඔබට පුළුවන් මේක ඇරලා ජලය සුවල්පයක් දාලා සූර්යාලෝකයට ක්‍රමක්‍රමයෙන් තියන්න. මොකද එකපාරම සූර්යාලෝකයට දාන්න එපා. ටිකක් ලොකු වෙනකන් මේක සූර්යාලෝකයට දාන්න එපා. ලොකු වුණාට පස්සේ හොඳටම සූර්යාලෝකයට දාන්න නැත්නම් ගෙවත්තේ තැනක හිටවන්න පුළුවන්. නැත්නම් බඳුනක හිටවලත් ඔබට පුළුවන් අවශ්‍ය රණවර ගහ අපේ ගෙවත්තේ හදා ගන්න. මේ තියෙන්නේ අපි ඒ වාගේ සාදාගත්ත පැලයක්. හැබැයි මෙහෙම කෙලින් යන්න දෙන්න එපා. විශේෂයක් දෙනවා. මොකද මේකේ දල්ල කඩන්න ඕනේ. දලු කඩලා වැඩි කරගන්න අතු ගොඩක් වැඩි වුණාම තමයි මල් ගොඩක් හැදෙන්නේ. මොකද හැම රකිල්ලකම එක කාලයකදී වියලි කාලයේදී මල් එනවා. ඒ නිසා අපි දලු කඩලා හොඳට හදා ගන්න ඕනේ. මේ වාගේ පැලයක් කෙලින් යන්න දෙන්න එපා. දල්ල කඩන්න. කඩලා තමයි බඳුනක හරි නැත්නම් ගෙවත්තේ හරි හිටව ගන්න ඕනේ. මේ දකින්න තියෙන්නේ අපි මේ වගේ පැලයක් බඳුනක හිටවගත්ත අතු පැලයක් මේක. දැන් මේක මල් එන්න ළඟයි. ඔබට මේ තියෙන්නේ දැන් මේක ඉස්සරහට අගෝස්තු විතර වෙද්දි මල් එනවා මේකේ. මේ මල් එන්න කිට්ටුව මල් එන්න දැන් ඒ පරිණතභාවයට පත් වෙලා තියෙන ගහ. ඒ වගේ සාකයක් තමයි මේ තියෙන්නේ. මේක පොඩි බඳුනක අපි හිටවලා තියෙන්නේ. ඔබට පුළුවන් මේක ඊට පස්සේ ලොකු බඳුනක හිටවලත් ලොකු ගහක් හදා ගන්න. බඳුනේ නැත්නම් මේක ගෙවත්තේ බිම දාලා හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි විශේෂයෙන්ම පිළිපැදිය යුතු කරුණක් තියෙනවා. මොකද වසවිස දාන්න එපා රණවර රසායනයට. මුළු ගහම ඖෂධ ගහක් මේක. ඒ නිසා වසවිස එකතු කරොත් එහෙම මේකේ තියෙන ගුණාත්මක භාවය නැති වෙලා යනවා. අපට වසවිස එකතු කරොත් වසවිස තමයි අපට කාණ්ඩ ලැබෙන්නේ. ඒ නිසා මේකට කාබනික පොර අපි ගෙවත්තේ ගෙමුදුල ඒ කියන්නේ අපි ගෙවත්තේ අයින් කරන කොළ ඒවා අපිට පුළුවන් කාබනික පොර කරලා ගන්න. ඒ වගේම තමයි මුළු තැන්ගේ ඉවත් වෙන දේ. ඉඳුල් වතුර හිටන් ඉතාමත් හොඳයි මේක මුලට දාන්න. මේක හොඳට සරුවට වැවෙනවා. ඒ මස් මාළු හොදන වතුර, ඒ වගේම ඕනම එළවලු කපලා හොදන වතුර ටිකක් රණවර ගහට වගේම කරපිංචා ගහටත් දාන්න. ඉතාමත් වටිනවා අපේ ගෙවත්තේ. වසවිස නැතුව තමයි අපි හැම එළවලුවක්, පළතුරුවක් වගේම ඖෂධ පැලයක් හදා ගන්න ඕනේ. එසේනම් සිලෝන් නැග්‍රී අපගේ Facebook සංසන්දනය එකතු වෙන්න ආරාධනා කරන ගමන්ම සිලෝන් නැග්‍රී අපගේ channel එකත් subscribe කර bell icon එක click කරන්න. ඔබට පුළුවන් අපි දමන අංගනා වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.